උපනිත රේඛාවක් නිර්මාණය කිරීම. දැන් දරුවනේ අපි මේ කතා කරන්නේ උපනිත රේඛාවක් නිර්මාණය කරන ආකාරය ගැන. උපනිත රේඛාවක් නිර්මාණය කරන්න ගියහම අපිට සාකච්ඡා කරන්න වෙනවා ක්‍රම දෙකක් ගැන. එතකොට අපි එහෙනම් ලියාගන්න හිමු මාතෘකාව උපනිත රේඛාවක් නිර්මාණය කිරීම. උපනිත රේඛාවක් නිර්මාණය කිරීම. උපනිත රේඛාවක් නිර්මාණය කිරීම. උපනිත රේඛාවක් නිර්මාණය කිරීම. right. ඒකේ යටතේ පළවෙනි එක නෑ කොහොමද ඒක යටතේ ලියන්නේ? උපනිත රේඛාවක් ලබා ගැනීමේදී ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් අනුගමනය කළ හැකිය. ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් අනුගමනය කළ හැකිය. ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් අනුගමනය කළ හැකිය. පළවෙනි එක අඩුතම වර්ග ක්‍රමය. අඩුතම වර්ග ක්‍රමය. දෙවෙනි එක චල මාත්‍රික ක්‍රමය. පළවෙනි එක අඩුතම වර්ග ක්‍රමය, දෙවෙනි එක චල මාත්‍රික ක්‍රමය. පළවෙනි එක අඩුතම වර්ග ක්‍රමය. හරි. alright. අඩුතම වර්ග ක්‍රමය. ඊට පස්සේ උදා ඊළඟ මාතෘකාව ලියන පළවෙනි මාතෘකාව කතා කරමු. අඩුතම වර්ග ක්‍රමය. වෙනම කතා කරමු. පළවෙනි මාතෘකාව ලියන අඩුතම වර්ග ක්‍රමය. අඩුතම වර්ග ක්‍රමය. ඒක ඇතුළේ මෙම ක්‍රමයේ යටතේ උපරිත රේඛාව ලබා ගැනීම සඳහා පහත දැක්වෙන පියවරයන් අනුගමනය කිරීම වඩාත් පහසුදායක වේ. වඩාත් පහසුදායක වේ. පළවෙනි ස්වායත්ත විචල්්‍ය සඳහා පළවෙනි පෙරක් එක ස්වායත්ත විචල්්‍ය සඳහා වාරාණක විදාන ස්වායත්ත විචල්්‍ය අපි අංකයෙන් කියුවේ මොනවා කියලාද මතකද දැන් අපිට අපි ප්‍රතිපායනයේදී කතා කරා ස්වායත්ත විචල්්‍ය පරායත්ත විචල්්‍ය ඒක තමයි දැන් වදාක් අපිට ඕන වෙන්නේ. හරිද? එහෙනම් ස්වායත්ත විචල්්‍ය අපි අංකයෙන් කරේ කොහොමද? ඔව් ස්වායත්ත විචල්්‍ය අපි අංකයෙන් කරේ x වල පරායත්ත විචල්්‍ය අංකයෙන් කරේ පුතේ y වල. හරිද? එහෙනම් ස්වායත්ත විචල්්‍ය x යටතේ. එහෙනම් ලියන්නේ ස්වායත්ත විචල්්‍ය අපි අංකණය කරන්නේ මොකෙන්ද? x කියලා. එහෙනම් ලියන්නේ ස්වායත්ත විචල්්‍ය එකකම දෙකකම තුනකම යනාදී ලෙස එක දෙක තුන යනාදී ලෙස ලබා ගන්න. මම මේ ගාන හදද්දි මේක තවත් පැහැදිලි නේ. 1 2 3 ඩොට් ෆීල් එක.
හරි ඉස්සලා බා ගන්න. දෙවෙනි එක. පරායත්ත විචල්්‍ය. පරායත්ත විචල්්‍ය. පරායත්ත විචල්්‍ය. පරායත්ත විචල්්‍ය. සඳහා පරායත්ත විචල්්‍ය සඳහා y අගයන් ලබා ගන්න. පරායත්ත විචල්්‍ය සඳහා y අගයන් ලබා ගන්න. y අගයන් ලබා ගන්න. තුන්වෙනි එක පියවරක 3. අනුත වර්ගයෙන් ලැබෙන ප්‍රතිපායන රේඛාවේ සමීකරණය. අනුත වර්ගයෙන් ලැබෙන ප්‍රතිපායන රේඛාවේ සමීකරණය. y සමානයි a ධන bx. y සමානයි a ධන bx. y සමානයි a ධන bx. ලබා ගන්න. ලබා ගන්න. ඊළඟ ලබා ගන්න. මෙහි a සහ b සෙවීම සඳහා මෙහි a සහ b සෙවීම සඳහා මෙහි a සහ b සෙවීම සඳහා පහත දැක්වෙන සූත්‍රය පහත වෙන සූත්‍රය භාවිතා කළ හැකිය. ඊට පස්සේ මේක ලියන්න b වෙන එක a වෙන එක භාවිතා කළ හැකිය. දැන් ඔයාලා ප්‍රතිපාදනයේ යටතේ පුතා මේක දන්නවා. ඇත්තටම කිව්වොත් ඒ වගේ කියලා දෙන්නේ නැහැ. b සමානයි n සිග්මා xy ඍණ සිග්මා x සිග්මා y n සිග්මා x වර්ගය ඍණ සිග්මා x එකේ වර්ගය a සමානයි y බාරින bx බා. a සමානයි y බාරින bx බා. y බාරින bx බා. හරිද? right. දැන් අපි ඉන්න ගාන හදන්න. ගාන හදන්න පටන් ගමු. මතක තියාගන්න මෙන්න මේ සූත්‍රය b සමානයි n සිග්මා xy දැන් බලන්න ලියපු එක b සමානයි n සිග්මා xy ඍණ සිග්මා x සිග්මා y n සිග්මා x වර්ගය ඍණ පරණ අතර සිග්මා x එකේ වර්ගය a සමානයි y බාරින bx බා. දැන් අපි මතක ඇති ab කිව්වේ නියතයන් n කියලා කිව්වේ මේකේ තියෙන අයිතම ගණන ඊට පස්සේ x කිව්වේ ස්වායත්ත විචල්්‍ය මතක නැත්නම් ලියා ගන්න y කියන්නේ මොකක්ද පුතේ? ඔව් පරායත්ත විචල්්‍ය y බා කියලා කිව්වේ y අගයන්ගේ මධ්‍යයන්ය එහෙනම් x බා කිව්වේ මොකක්ද පුතා? x අගයන්ගේ මධ්‍යයන් මතක නැත්නම් ලියන්න y බා කියලා කිව්වේ y අගයන්ගේ මධ්‍යයන්ය x බා කියලා කිව්වේ x අගයන්ගේ මධ්‍යයන්ය x අගයන්ගේ මධ්‍යයන්ය මතකද දැන්? right x අගයන්ගේ මධ්‍යයන්ය y අගයන්ගේ මධ්‍යයන්ය. හරිද පුතේ? right. දැන් පටන් ගමු දෙන්න. එන ලියන්න. උදාහරණය. වර්ෂ 3කට අදාළ. කාර්තු 4ක අලෙවි ඒකක ගණන් පහත වගේ දැක්වේ.
පුතේ මොකද කරන්නේ පාස් y වසරයි පළමු වසර දෙවන වසර තුන්වෙනි වසර Q1 Q2 Q3 Q4 right පළමු වසර 10 12 13 15 දෙවන වසර 20 25 30 35 තුන්වෙනි වසර 30 35 45 50 right හැමෝම පටන් ගන්න බලන්න හැමෝම පටන් ගන්න 10 12 13 15 20 25 30 35 30 35 45 50 හරි Q1 Q2 Q3 Q4 පළමු වසර දෙවන වසර තුන්වෙනි වසර 10 12 13 15 20 25 30 35 30 35 45 50 right පටන් ගමු කියනවා ජීවිතය කරා ජීවිතය කරන බව इहत कार्तमे दत्त सदहा उपनति अगयन ඇස්සමේන්තු කරන්න උපනතිය කියන්නේ ඇස්සමේන්තු කරන්න උපනතිය කියන්නේ ඇස්සමේන්තු කරන්න ඇස්සමේන්තු කරන්න පුතේ දැන් අපි උපනතිය කියන්නේ ඇස්සමේන්තු කරද්දී අනිතෝ වර්ගමේ යනද අපි පියවරයක් තුනක් ගැන කතා කරා මොකද්ද ස්වායත්ත විචලනයේ 1 2 3 4 5 කියලා දාන්නද එහෙම නැත්නම් ඒක හැබැයි මෙහෙම කරන්න පුළුවන් ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 ඒ විදිහට ගන්නත් පුළුවන් නම් මේක ඉවෙ නැහැ මම පහසු සඳහා 1 2 3 4 5 කියලා පහළ ගන්න කියලා කිව්වා ඊට පස්සේ පරායත්ත විචලනය සඳහා y ගැන දානවා මොන y ගැන පුතේ දීලා තියෙනවා මේකේ y ගැන අපේ සෙල්ස් ඩීටේල්ස් ටික දීලා තියෙනවා හරි අපි එහෙනම් පටන් ගමු මම මේකට මේ වගුවක් හදන්නවා මේක වගුව හදද්දී මතක මේක අපිට ඕන වෙනවා මේ සූත්‍රයට දාන්න තමයි මේ වගුව අපි හදන්නේ එහෙනම් x අගයන් ඔන්න පහලට y අගයන් පහලට මම අපි ඒක ලියාගෙන ඉස්සලම xy ලියාගෙන xy ලියාගෙන ගියාම දැන් මම y අගයන් ඉස්සලම ලියන 10යි 12යි මේ තියෙන පිළිවෙල ලියාගෙන 13යි 15යි 20යි 25යි 30යි 35යි ඔන්න ගානේ තියෙන විදිහට නේ 30යි 35යි 45යි 50 දැන් බලන්න මම පුත් කරේ නෑ y අගයන් ටික ලියාගන්න 10 12 බලන්න මම ලියපු හදි කරවල 10 12 13 15 හරි ඒක හරි 20 25 30 35 පුතේ ඉස්සලා බෝඩ් එක බලන්න කියන්නේ කවුද 20 25 30 35 හරිද ඊට පස්සේ 30යි 35යි 45යි 50යි දැන් හැමෝම මේ ටික ලියාගන්න ඊට පස්සේ පුතේ පළවෙනි පියවරට මම එනවා. පළවෙනි පියවරේදී කියන්නේ මොකද්ද? x අගයන් 1 2 3 යනාදී වශයෙන් ගන්නවා. එහෙනම් මම මෙතන මොකද කරන්නේ? 1 2 3 යනාදී වශයෙන් ගන්න කිව්වනේ x අගයන් ටික මම දානවා 1යි 2යි 3යි 4යි මේ පහකට ලියන්න 5යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. right. දැන් අපිට n පුතේ n කියන්නේ අත්‍තරම මේකේ දත්තයන් කීයක් තිබුණාද? මෙතන නම් අත්‍තරම ගත්තොත් දත්ත 12ක් දෙනවා. ඒගොල්ලෝගේ හරියට බ්ලොක් නේ. sigma xy කොහොමද හොයන්නේ? x අගය y අගයෙන් වෙලි කරාම අපිට මොකක්ද දෙන්නේ? x y එනවා. ඒක පහළට එකතු කරමු. කීයද දෙන්නේ? sigma xy. එහෙනම් ගන්නනේ මම මෙතන දානවා තියෙනවා x y කියලා තියුවා. මේක පහළට එකතු කරමු. එතකොට අපිට sigma xy කියලා. හරිද? right. sigma xy එනවා. ඊට පස්සේ හරිද? sigma x මොකද sigma xy නේද? x සිරුව පහළට එකතු කරනවා. එතකොට අපිට එනවා sigma x. y සිරුව පහළට එකතු කරනවා. අපිට එනවා එතකොට sigma y. sigma y.
මේ පැත්ත අපිට ඕන වෙනවා කියනවා ඉන්වලාගේ දානවා සිග්මා x වර්ගය සිග්මා x වර්ගය හොයන්න ඉස්සෙල්ලා මොකක්ද අපි හොයන්න ඕන? ඔව් x වර්ගය. එහෙනම් තමයි මම දාන්න දෙන්න කිව්වා x වර්ගය කියලා. ඒක පහළට එකතු කරාම මොකක්ද අපි කියන්නේ? ඒක පහළට එකතු කරාම අපි කියනවා සිග්මා x වර්ගය කියලා. right. එහෙනම් මේකත් හරිය මේක සිග්මා x වර්ගය හොයාගන්න පුළුවන්. y x හොයාගන්න පහසෙන් පුළුවන්. මේ ටික හොයාගන්න ඉන්න. right. දැන් වගුව මෙච්චරයි. දැන් ඔයාලා කියන වගුව සම්පූර්ණ කරන්න. ඔයාලා වගුව සම්පූර්ණ කරලා පස්සේ මම ගානේ ටික හදන්න. හදන්න බලන්න දැන් කොහොමද? දැන් හැමෝම හදන්න බලන්න. දැන් හැමෝම හදන්න. හැමෝම හදන්න බලන්න. ඉස්සලාම සිග්මා x හොයාගන්න. මේ ටික ඔක්කොම පහළට එකතු කරනවා. මොකද දෙයක් නැහැ. මේ ටික පහළට එකතු කරන්න තියෙන්නේ. හැමෝම හදන්න බලන්න. සිග්මා x ලාගේ බලන්න මම සිග්මා x ලාගේ කිව්වා හරිද දන්නේ නැහැ. තවත් ඔයාලා බලන්න එක හරිද කියලා. දැන් හැමෝම එකතු කරන්න බලන්න. දැන් ඊට පස්සේ අපිට හොයන්න තියෙන දේ මොකද්ද? සිග්මා y වලාගේ. සිග්මා y වලාගේ. දැන් තනියෙන් හොයන්න බලන්න. දැන් තනියෙන් හොයන්න බලන්න. දැන් තනියෙන් හොයන්න බලන්න. සිග්මා y වලාගේ දේ මම හෙව්වා 320යි. බලන්න හරියට කියලා. 320යි. 320යි. දැන් බලන්න ඔයාලා හරියට කියලා. xy හොයන්නේ මේ x අගේ y වලින් වැඩි කරනවා. මේ හැම x අගේම y වලින් වැඩි කරනවා. right. එහෙනම් ඔයාලා දැන් තනියෙන් කරන්න බලන්න. x අගේ y වලින් වැඩි කරන්න. වැඩි කරාට පස්සේ ඒ ටික පහළට එකතු කරන්න තියෙනවා. හරිද? ඒ ටික පහළට එකතු කරන්න තියෙනවා. දැන් පුතේ ඔයාලා එක් කරගෙන යන්න බලන්න. දැන් තනියෙන් කරගෙන යන්න. දැන් තනියම කරන්න ඕනේ. දැන් හැමෝම තනියෙන් කරන්න බලන්න.
10යි බලන්න 24යි ඊට පස්සේ 39යි 60යි අර බලන්න හරිද කියලා මුලින්ම 10යි 24යි 39යි 60යි ඊට පස්සේ කීයද මෙතන 100ක් වෙනවා 25න් වෙන කීයද 150ක් වෙනවා ඊට පස්සේ මෙතන කීයක් වෙනවද 7 වෙනි කරනවා 30 210ක් වෙනවා හරිද දැන් වෙනකම් ඊට පස්සේ 35 වැඩි කරනවා කීයද 8යි Desiasua. Hariද? හරිද ඒක desiasua. ඊට පස්සේ මෙතන 270. ඊළඟට කීයද? 350. ඊට පස්සේ 495. එසේ 50 වැඩි කරනවා ඔය කීයද? 500ක් වෙනවා. ඔක්කොම අපි එකතු කරලා බලමු. එකතු කරමු පුතේ බලන්න. ඔක්කොම පහට එකතු කරමු. 2580 ඔක්කොම පහට එකතු කරලා අන්ති කියලා. ඔක්කොම පහට එකතු කරලා දැන්. හැමදේම පහට එකතු කරලා බලන්න. Right. Then x वर्ग करवा मेरे x මේක වර්ග කරනවා වර්ග කරනකොට එක වැඩි කරනවා එක වැඩි කරනවා දෙකේ බලන්න 1යි 4යි 9යි 16යි 25යි 36යි 49යි හරිද පුතේ දැන් ඔයාලට මතක තියාගන්න වෙනවා මෙන්න මේ ටික හොයුවේ x අගයෙන් වැඩි කරලා x අගයෙන් වැඩි කරාම අපි කිව්වේ මොකක් කියලාද x වර්ගය කියලා කිව්වේ දැන් පුතේ අපිට එහෙනම් ওই ටික සම්පූර්ණ කරන්න බලන්න ওই ටික සම්පූර්ණ කරන්න අපි ඒක කියනවා දැන් මේක එකතු කරාම අපිට එනවා sigma x වර්ගය. දැන් ඔයාලට sigma x වර්ගය. දැන් හරි පහසුයි ඒකට හොයාගත්තට පස්සේ අපිට හරිම පහසු වෙනවා ඒ ටික ගන්න හදන්න. දැන් තනිය පහළට එකතු කරලා බලන්න කීයද දෙන්නේ කියලා. දැන් පහළට එකතු කරලා බලන්න කීයද දෙන්නේ කියලා. පහළට එකතු කරන්න හැමෝම එකතු කරලා බලන්න. Iya kita ikutin. IC paham jadi. IC paham. Right. IC paham. Yang pertama yang kami haruskan B sama I. Kami make up B sama I. N lagi ikutin. N lagi dollar I. Very clear. Sigma XY. Pun sigma XY. Kita tadi sigma XY. 2588 2588 ऋण सिग्मा x सिग्मा y වලින් වැඩි කරනවා सिग्मा x තියෙනවා කියද්ද 70ම බරහනක් දාන්න ඕන 70ට වැඩි කිරීම सिग्मा y කීයද 320 හරිද n වලගේ කීයද 12යි හරි सिग्मा x වර්ගය sigma x वर्ग तो sigma x वर्ग यदि
656යි. ඊට පස්සේ සිග්මා x වර්ගය අන්න පුතේ පරිසර සිග්මා x කියන්නේ මෙතන තියෙන්නේ ගාස් දරුව අරන් ගන්න 78 වර්ගය. ඊට සමස්තමයි a වර්ගය තියෙන්නේ. ඉස්සරහම දැන් අරක හොයාගෙන ඉන්න බලන්න. දැන් අරක හොයාගෙන ඉන්න හොඳ දරුවෝ වගේ. ඉස්සරහම අරක හොයාගෙන ඉන්න දැන් අරක හොයාගෙන ඉන්න. දැන් ඒක හොයාගෙන ඉන්න. හොයාගෙන ඉන්න බලන්න. අවසානට එන උත්තරේ මට කියන්න බලන්න. අවසානට එන උත්තරේ මට කියන්න බලන්න. අවසානට එන උත්තරේ මට කියන්න. දොළහ වැඩි කරා පොතේ 2588. 2588 වැඩි කරා. අඩු කිරීමේ 70 වැඩි කිරීම 320. ඉස්සලා මේ කොටස සුළු කරගන්න. ඊපස්සේ මේ සුළු කොටස සුළු කරගන්න. මේක සුළු කරගෙන ඒකේ මේක අඩු කරන්න තියෙනවා. හරිද? මෙතන කීයද පුතේ? b වලගේ 31056 මේක වැඩි කරා. අඩු කිරීම 78 වැඩි කිරීම 320 කීය දෙන්නේ 24960 බලන්න හරිද කියලා බලන්න හරිද කියලා 12 වැඩි කරනවා 656 7872 බලන්න හරිද කියලා ඊට පස්සේ 78 වැඩි කරනවා 78 78 වැඩි කරාම 78 කීය දෙන්නේ 78 වැඩි කිරීම 78 පොතේ 6084 6084 දැන් බලන්න මේක සුළු කරාට පස්සේ අපිට b වලගේ එනවා කීයද කියලා බලන්න b වලගේ කීයද කියලා බලන්න 3.4යි කියලා බලන්න b වලගේ 3.4යි පුතේ බලන්න මම 4 එකේ සමහරලාට ගැටලු තියෙන්න පුළුවන්. වෙලි කරද්දී මම වරද්දලා තියෙන්න පුළුවන්. එකතු කරද්දී වරද්දලා තියෙන්න පුළුවන්. ඒ වුණොත් මට කියන්න කමෙන්ට් එකක් දාන්න මේක වැරදි කියලා. කියන්න බලන්න මොන හරි වැරද්දක් තියෙනවද කියලා. ඔන්න 12 වැඩි කරා 2588න් 78 වැඩි කරා 320න් 12 වැඩි කරා 656න් 78 වර්ග කරා මෙතන දෙන්න. හරිද? ඔක්කොම එක පිළිසුල් කරලා ඊට පස්සේ 3.41 මට ආව b වලගේ. මොනගේද b වලගේ. දැන් පොතේ b වලගේ දන්නවනම් අපිට a වලගේ හොයන්න හරි ලේසි. b වලගේ දන්නවනම් a වලගේ හොයන්න හරි ලේසි. හරිද? එතකොට එකක් හරිද කියලා බලන්න.
ඉස්සරට වෙන එක හරි කියලා බලන්න දැන්. එහෙනම් a වලගේ ආදිශ කරු a සමානයි y bar කියලා කියන්නේ y අගයක් තියෙනවා මෙතන 320 320 y bar කිව්වේ මොකද්ද y bar කියලා කිව්වේ y අගයන්ගේ මධ්‍යය 320 ගාණ ඉලක්ක කීයක් කියලා 320 හදන ඉලක්ක 12 ඊට කියන්නේ 320 බෙදන්න ඕන කීයද දරුවනේ 12න් බෙදන්න ඕන එතකොට අපිට එනවා y bar වල අගේ y bar වල අගේ කීය දෙන්නේ එතකොට 26.67 right b වලගේ b වලගේ අපි එනවා b අගේ කීයද ඔන්න මේකේ 3.41 වැඩි කිරීම x bar කියනවා x අගයන්ගේ මධ්‍යය. දරුවෝ x අගයන්ගේ මධ්‍යය කොහොමද අපි 78 බෙදානවා කීයද? ඉතින් අගයන් කීයක් එකතුලා 78 බෙදීම කීයක් වෙනවද? ඔව් බෙදීම 12ක් වෙනවා. එතකොට කීයද එන්නේ 6.5 6.5 දැන් ඔයාලා සුළු කරන්න බලන්න. දැන් ඔයාලා සුළු කරන්න බලන්න. බලන්න මම ලියපිටේ මොන හරි ගැටලුවක් තියෙනවද කියලා බලන්න. හරිද පුතේ ඉවරද හැම එක්කෙනාම මොන්නේ වලගේ ඒක අතලච්ච ये वाला कहते हो ये वाला कहते हो ये वाला कहते हो දැන් පුතේ අපිට y සමානයි a ධන bx ගේ අනුක්‍රම වර්ග ක්‍රමයෙන් ලැබෙන ත්‍රිකාවේ සමීකරණය. එතකොට ඔන්න මම ලියනවා මෙතන වල කියනවා y සමානයි a ධන bx. එතකොට a වලගේ අපිට ආව කීයද? ඒ වෙලාවේ ආව අපිට 4.5 දානයි 3.41යි b වෙලාවේ x මේක මම ඉතින් ටිකක් දැක්ක ගහගන්න තාම ඉවරයි අයියේ මම මේ සූත්‍රයේ මේ අපි දන්න සූත්‍රයේ මේක ආදේශ කරා y වෙලාවේ කීයද y සමාන a වෙලාවේ 4.5යි b වෙලාවේ කීයද 3.41යි x ඔන්න අපි ආදේශ කරා ඔන්න ආදේශ කරා හරිද? ඔන්න ආදේශ කරා. y සමාන 4.5 දන 3.4. දැන් අපිට කියන්නේ මේක ආනේ. උපනති අගය. හොයන්න කියලා. දැන් පොතේ උපනති අගය හොයන්න කිව්වම ඔන්න මම පළමු වසරේ පළවෙනි ක්වාටර් එකේ පළමු වසරේ දෙවෙනි ක්වාටර් එකේ මම හොයලා තියන්නම්. දෙවෙනි ක්වාටර් හරියට හදන්න පුළුවන්. හරි. ඔන්න x ලා අගේ මෙතන කීයද පුතේ පළවෙනි වසරේ x ලාගේ 1යි මම මොකද කරන්නේ x සමානයි කී වෙයිද දෙක එක වෙයි ඒ කියන්නේ y සමානයි 4.5 දාන 3.4යි 1 වැඩි කිරීම x ලාගේ 1යි එහෙනම් මම මේක වැඩි කරනවා 2 ඊට පස්සේ x සමානයි 2 වෙනකොට අපි
y සමානයි 4.5 දානයි 3.41 වැඩි කිරීම කීයද දෙවෙනි එතකොට දානවා 2 x සමානයි 3 මෙදී 3 ඒ කියන්නේ තුන්වෙනි පාඩේ පළවෙනි තුන්වෙනි ඒක අතලම ලියන්න x සමානයි 3 වෙන්න 3 වෙන්න ඒ කියන්නේ y සමානයි 4.5 දානයි 3.41 වැඩි කිරීම කීය වෙනවද 3 වෙනවා. අන්න උපනතියගේ. දැන් උපනතියගේ තනියෙන් කියන්න පුළුවන් වෙනවා. දැන් උපනතියගේ තනියෙන් කියන්න පුළුවන් වෙනවා. 3.4 වැඩි කර 4.1 වැඩි කරනවා එකේ. එතකොට පුතේ කීයද එන්නේ? ඒ ගානමයි එන්නේ. එහෙනම් 4.5ට අපිට එකතු කරන්න තියෙනවා 3.4යි 1. කීයද පුතේ එන්නේ? 7.91. 7.91. පළවෙනි එකේ උපනතියගේ 7.91 7.91 ඊට පස්සේ පුතේ දෙවෙනි කොටතියගේ දෙවෙනි කොටතියගේ වෙනස් එක 3.41 වැඩි කරන්න තියෙනවා කීයද දරුවනේ x ලාගේ 2යි. ඒ කියන්නේ 6.8යි 2ක් කියනවා. එහෙනම් අපිට එකට එකතු කරන්න තියෙනවා 4.5. එතකොට කීයද පුතේ එන්නේ 11.3යි 2. 11.3යි 2. මොනවා 11.3යි 2 කියලා දැම්මා. ඊට පස්සේ අපිට තියෙන්නේ අරකම තමයි පුතේ 3.4යි 1 වැඩි කරන්න තියෙනවා කීයද දරුවනේ 3. 10.2යි 3ක් කියනවා. ඒකට අපිට එකතු කරන්න තියෙන්නේ කීයද? 4.5. කීයද දරුවනේ 14.7යි 3. 14.7යි 3. සමහර වෙලාවට දරුවනේ අපිට කියයි 4 වෙනි වසරේ ක්වාටර් 1 එක හොයන්න කියලා. 4 වෙනි වසරේ ක්වාටර් 2 එක හොයන්න කියලා. 4 වෙනි වසරේ ක්වාටර් 1 කියන්නේ පුතේ x ලාගේ කීයක් වෙනවද? දැන් මෙතනදී 12යි තියෙන 4 වෙනි වසරේ ක්වාටර් 1 කියන්නේ x ලාගේ 13ක් වෙනවා. මෙතනදී x ලාගේ කීයක් වෙනවද? 14ක් වෙනවා. මෙතනදී x ලාගේ 15ක් වෙනවා. මෙතනදී x ලාගේ 16ක් වෙනවා. අපිට 4 වෙනි වසරේ හොයන්න කිව්වොත් එහෙම අපිට කරන්න තියෙන්නේ කාර්යතුමියගේ හොයන්න කිව්වොත් එහෙම අපි 14 මෙතන 13 14 15 16 x ලාට 10 එන්නේ ටික 13 14 15 16 අපි ආදේශ කරන x අගයට ඒක ආදේශ කරලා ඉවරලා මෙන්න මේ ආකාරයට අපිට හොයන්න පුළුවන්. හරිද? ඔන්න ඔය ආකාරයට තමයි පුතේ අපිට කිව්වොත් එහෙම උපනති රේඛාව අඩුතම වර්ග ක්‍රමයේ යටතේ අපිට හදන්න කිව්වොත් පහසුවෙන්ම හදන ක්‍රමය ඔන්න ඕක තමයි. විභාගෙදි මේ වගේ ගාණක් ඉන්න පුළුවන්. අපිට අගයන් ඇස්ටිමේට් කරන්න පුළුවන්. පහසුවෙන් සමහර වෙලාවට දරුවනේ මේ කියන්නේ මැදාගයන් ෆිල් කරන්න වෙනවා. ඔයාලා පාඩන ප්‍රශ්න පත්‍ර බලද්දී තේරෙයි මැදාගයන් තියෙනවා මේක මේ හොයන්න. ඒ කියන්නේ මේ ගාන මේ විදිහට හදද්දී මැදාගයන් හිස්සා කියලා තියෙනවා. සමහර වෙලාවට මේ ගාන මෙන්න මේ ටික දීලා තියෙනවා. මෙන්න මේ අගයන්. සිග්මා x කියන්නේ කීයද? සිග්මා y කියන්නේ කීයද? සිග්මා xy කියන්නේ කීයද? සිග්මා xy කියන්නේ කීයද කියලා දීලා තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ වගේ අවසාන කොටස දීලා තියෙනවා නම් මේ කොටස් ටික ආයෙ පුරවන්න ඕනද? නෑ. මේවා ආයෙ නෑ කියලා ටික ගැටලුවක් තියෙනවද? නෑ. මේ ටික අරගෙන ඉවර වෙලා මේ b එකටයි a එකටයි ආදේශ කරන්න තියෙනවා. a b අපි දන්නවා නම් y සමානයි a ධන bx කියන එක නිකම්ම හොයාගන්න පුළුවන්. y සමානයි a ධන bx ලාගේ යන් දන්නවා නම් අපිට පොඩතියගේ කිසි ගැටලුවක් නැතුව අපිට හොයන්න අවස්ථාව තියෙනවා දරුවනේ. එහෙනම් මතක තියාගන්න තියෙන්නේ මේ වගේ ගානක් ආවොත් විභාගෙදී අපිට ඇත්තටම ඒ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. ලොකු වාසනාවක් මේ වගේ ගානක් අපිට ආවොත්. ඒ නිසා දරුවනේ මතක තියාගන්න. මේ ගානම ඇති ඔයාලට විභාගෙදී එන ගාන හදන්න. මේක හරියට බලන්න. මේක හරියට මේ ගාන අපිත් එක්ක හදාන්න මාත් එක්ක හදාන්න විභාගයේ ඕනම ගානක් හදන්න පුළුවන්. මේකේ වැඩිපුර දෙයක් මතක තියාගන්න මම අවසානයේදී කිව්වා. අපිට කිව්වොත් 4 වෙනි වසරේදී කිව්ව එක හොයන්න කියලා. පළවෙනි කාර්ය හොයන්න කිව්වා. දෙවෙනි කාර්ය වෙන එක මෙතන 13 14 15 16. ඊට පස්වෙනි කාර්ය පස්වෙනි වසර ආවොත් එහෙනම් මොකද වෙන්නේ? 17 18 ඒ වගේ. ඉතින් Q කියන්නේ මොකද? ක්වාටර් නිසා. ක්වාටර් කියන්නේ කාර්තු කියන එක. අවුරුද්දක කාර්තු කීයක් තියෙනවද? ඔන්න 4ක් තියෙනවා. ඒකට ක්වාටර් 1, ක්වාටර් 2, ක්වාටර් 3, ක්වාටර් 4 කියලා. සමහරවිට මේක ක්වාටර් කියලා දෙන්න. හරිද? මතක තියාගන්න විභාගෙදි ගානක් આવොත් අනිවාර්යයෙන්ම ඔබ හැදිය යුතුමයි. ඒ කියන්නේ අතාරින්න විදියක් ඇත්තෙම නැහැ. මේක හදන්නම ඕන.